අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ 2015 A level දෙවනි ප්‍රශ්න පත්‍රයේ පොදුකාර්ය පිරිවැය ගාන සහ ආන්තික පිරිවැය කරන ගාන. එහෙනම් එන්න හදපු කට්ටිය හැමෝම බලා ගන්න. පේපර් ක්ලාස් එකට අද ලයිව් ජොයින් වෙලා ඉන්න. හදපු කට්ටිය හැමෝම මෙන්න මේ කතන්දරය බලා ගන්න. බලා ගන්න පුතේ මෙන්න මේ විතර හදලාද තියෙන්නේ කියලා. එහෙනම් අපි අද හදන්නේ 2015 A level පොදුකාර්ය පිරිවැය ප්‍රශ්නේ. පොදුකාර්ය පිරිවැය. නේද? හරි. අපෙන් අහනවා පුතේ දෙවෙනි ගානේ ආයන්නේ. අවශ්‍ය වන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා සම්පූර්ණ කරන ලද පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් ඉල්ලනවා පුතේ. බලාගෙන යන්න. සමාගමට ඒකලාස් සහ නිමවුම් යන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ නඩත්තු යන සේවා දෙපාර්තමේන්තුවක් ඇත. නිෂ්පාදන දෙපාර්තමේන්තුව එකම ස්ථානයක පිහිටා ඇති අතර නඩත්තු දෙපාර්තමේන්තුව වෙනම ස්ථානගත කර ඇත. පහත අසම්පූර්ණ පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පිළියෙල කර ඇත. අපෙන් අහන්නේ පුතේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා සම්පූර්ණ කරන ලද පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් අපෙන් ඉල්ලන්නේ. එහෙනම් අපෙන් ඉල්ලන්නේ පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක්. ඒක අපිට හදන්න කියන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා සම්පූර්ණ කරන ලද පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක්. අපිට මේ දීලා තියෙන අසම්පූර්ණ ඒවා. එහෙනම් අපිට සම්පූර්ණ කරලා මේ විශ්ලේෂණ පත්‍රිකාව හදන්න කියලා හදන්න පුතේ මෙන්න මේ වගේ ගාණක් ආවොත් හැම වෙලාවෙම ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. මේ වගේ ගාණක් එන හැම වෙලාවෙම ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. ඔයාලගෙන් අහන්නේ අවශ්‍ය වන්නේට මොනවාද? නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා විතරයි අපෙන් අහන්නේ. අහන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා විතරයි. නමුත් මෙතන තියරි කොටස් දන්න ළමෙක් ඉන්නවා නම් පුතේ පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවේ අවසානයේ එනවා අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය කියලා. අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය හොයන්නේ පුතේ අපි ඉස්සෙල්ලාම නිෂ්පාදන සහ සේවා දෙපාර්තමේන්තුවට පොදුකාර්ය පිරිවැය ටික බෙදාගෙන ගිහිල්ලා අර සේවා දෙපාර්තමේන්තුවේ තියෙන පොදුකාර්ය පිරිවැය ටික නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තු කරා බෙදාගෙන යනවා. අන්න ඒක නිසා අවසානයේදී අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය හොයන්න නම් නිෂ්පාදන දෙපාර්තමේන්තු වගේම සේවා දෙපාර්තමේන්තු වලත් පොදුකාර්ය පිරිවැය මොනා කරන්න වෙනවද? අපිට ගණනය කරන්න වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ ගහන පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවේ මේගොල්ලෝ ඉල්ලුවට නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා කියලා විතරක් ඕගොල්ලෝ පුතේ පොඩ්ඩක් ඔන්න ඔතනදී මොනවා වෙන්න වෙනවද? චුට්ටක් විතර කපටි වෙන්න වෙනවා. බලන්න කපටි වෙලා හදන විදිය ගන්න. ලියන්න පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. ලියන්න. ඔයගොල්ලෝ ගාන හදලා ඇති හදපු කට්ටිය බලා ගන්න. පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. ගහගන්න පුතේ පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. මේක හදාගත්තේ නැති කට්ටිය දැන් මාත් එක්ක හදන්න ඕනි. ලියන්න පිරිවැය අයිතමය විභජන පදනම එකතුව නිෂ්පාදන දෙපාර්තමේන්තු කීයක් තියෙනවද මේකේ? නිෂ්පාදන දෙපාර්තමේන්තු 11 සහ නිමවුම් කියලා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකයි තියෙන්නේ. 11 නිමවුම් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකයි. එහෙනම් ලියන දෙපාර්තමේන්තුව නිෂ්පාදන දෙපාර්තමේන්තු 11 නිමවුම්. ඒ වගේම අනිවාර්යෙන් ඇති පුතේ අනිවාර්යෙන් ඇති සේවා දෙපාර්තමේන්තුවක්. බලන්න. සේවා දෙපාර්තමේන්තුවක් අනිවාර්යෙන් ඇති. නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුදු පොදුකාර්ය පිරිවැය රුපියල් 6000ක මේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර නඩත්තු පැවතන්න. නඩත්තු කියලා සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවා පුතේ. නඩත්තු දෙපාර්තමේන්තු
හරි. මේක පුතේ අසම්පූර්ණ සටහන් ගානක්. මේකේ සම්පූර්ණ තොරතුරු නෙමෙයි අපිට දීලා තියෙන්නේ, අසම්පූර්ණ විදිහට තොරතුරු දීලා තියෙන්නේ. එහෙනම් අපිට මේ ගාන හදන්න වෙනවා. එන්න. අමතර තොරතුරු වලට එන්න. අමතර තොරතුරු වලට එන්න. එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තුව අතර පොදු කාර්ය පිරිවැය විභජන පදනම. එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තුව අතර පොදු කාර්ය පිරිවැය මෙයාලා බෙදන්න කියනවා. නිෂ්පාදන කළමනාකරුගේ වැටුප සමානව බෙදන්න කියනවා. නිෂ්පාදන කළමනාකාරයාගේ වැටුප කොහොමද බෙදන්න කියන්නේ? සමානව බෙදලා දාන්න කියලා කියනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම ලියාගමු පුතේ. බෙදා හරින ලද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ඍජු ටික ලියාගෙන ඉන්න. එහෙනම් පිරිවැය අයිතමේ යටතේ ලියන්න බෙදා හරින ලද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. බෙදා හරින ලද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පදනම වෙන්නේ ඔයාලට මතක නම් පුතේ අපි තියරි පන්තියේ කතා කළා. එක්ක ඍජු කියලා දාන්න පුළුවන්, එහෙම නැත්නම් සත්‍ය කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ දැනටමත් මේගොල්ලෝ මේ දෙපාර්තමේන්තු වලට කීයක් බෙදලා තියෙනවද කියලා අපි බලන්නේ. හරි. අපිට ඇවිල්ලා තියෙනවා 9800ක්. මේවා වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේදී. අමතර තොරතුරුත් එක්ක 9800යි අපිට දීලා තියෙන්නේ. එහෙනම් මේකෙන් එකලස් දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙනවා 5000ක්, නිමවුම් දෙපාර්තමේන්තුවට 4800ක්. අපි දන්නේ නැහැ නඩත්තු දෙපාර්තමේන්තුවට කීයක් බෙදලාද කියලා. ඒක නිසා මෙතන හිස්තනක් තියාගෙන යන්න. එහෙම තියාගෙන ගිහිල්ලා අමතර තොරතුරු වල දීලා තිබ්බොත් අපි නඩත්තු දෙපාර්තමේන්තුවට අදාළ ටික දාගෙන යන්න. ඊට පස්සේ නිෂ්පාදන කළමනාකරුගේ වැටුප සමානව බෙදා අරින්න කියනවා මේ දෙක අතර. මෙන්න මේ දෙන්න අතර නිෂ්පාදන කළමනාකරුගේ වැටුප එන ලියන්න. නිෂ්පාදන කළමනාකරන වැටුප පදනම වෙන්නේ පුතේ සමානව නේද? සමානව එකට එක අනුපාතයට නිෂ්පාදන කළමනාකරුගේ වැටුප සමානව කියලා දීලා තියෙන්නේ. සමානව. ඒ කියන්නේ එකට එක අනුපාතයට. නිෂ්පාදන කළමනාකාරයාගේ වැටුප දීලා තියෙනවා රුපියල් 6000ක්. සමානව මේ දෙන්නට බෙදන්න කියන්නේ මෙයාට 3000ක් දාලා මෙයාට 3000ක් දාන්න ඕන. පොදු කාර්ය පිරිවැය කිසිම දෙයක් දන්නේ නැති ළමෙක් වුණත් පුතේ මේක හරියට බලාගෙන හිටියොත් එම්ම අවසානයේ වෙද්දී ඔයාලට පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක තියරිය ඔළුවට ගියේ නැතත් ගාණ හදාගන්න ටික හදාගන්න පුළුවන්. ඒක නිසා පොදු කාර්ය පිරිවැය දන්නේ නැති කෙනෙක් වුණත් හොඳට බලාගන්න මේ ටික කරන විදිය. පුතේ ඉස්සල්ලාම දැනටමත් බෙදා හැරලා තියෙන ටික. කියන්නේ මෙයාලට බෙදා හැරලා තියෙන දැනටමත් බෙදා හැරලා තියෙන ටික අපි ඉස්සල්ලාම දාගෙන යනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා මෙන්න මේ කියන බෙදලා නැති ටික යම්කිසි පදනම් ටිකක් යොදාගෙන අපි බෙදාගෙන යනවා. අනෙකුත් පදනම් කියලා දීලා තියෙනවා පුතේ. බලන්න. හරි. බිම් ප්‍රමාණය කිලෝවොට් පැය, යන්ත්‍ර වටිනාකම, සේවකයන් ගණන, නඩත්තු පැය. දැන් අපිට බෙදාගෙන යන්න වෙනවා. කුලිය දීලා තියෙනවා පුතේ. කුලිය බෙදන්න මෙතන තියෙන හොඳම පදනම වෙන්නේ මොකක්ද? කුලිය බෙදන්න තියෙන හොඳම පදනම වෙන්නේ මං හිතන විදිහට බිම් ප්‍රමාණය. එහෙනම් ලියන්න. කුලිය බෙදන්න බිම් ප්‍රමාණය මත. බෙදුවට පස්සේ දෙකට එක අනුපාතයට බෙදන්න තියෙන්නේ. සම්පූර්ණ කුලිය අපිට ඇවිල්ලා තියෙනවා 4800ක්. 4800යි. 4800 තුනෙන් බෙදුවට පස්සේ යකිනවද 4800 තුනෙන් බෙදුවට පස්සේ මෙතනට 3200යි මෙතනට 1600 එනවා. 3200යි 1600යි එනවා. next ඊළඟට තියෙනවා පුතේ විදුලිය. විදුලිය මෙතන ගන්න තියෙන හොඳම පදනම වෙන්නේ තාක්ෂණික ඇස්තමේන්තුවක් දීලා තිනවා කිලෝවොට් පැය. එහෙනම් ලියන්න විදුලිය කියලා කිලෝවොට් පැය. කිලෝවොට් පැය දීලා තියෙන්නේ 4ට 2 අනුපාතය කියන්නේ 2ට 1 අනුපාතය එකක් දීලා තියෙනවා. කිලෝවොට් පැය දීලා තියෙන්නේ 4ට 2 අනුපාතය 2ට 1 අනුපාතය. විදුලිය ඇවිල්ලා තියෙනවා 2400ක්. එහෙනම් 800න් දෙකක් 1600යි 800න් එකක් 800යි. ඊළඟ එක යන්ත්‍රශය ලියන්න. යන්ත්‍රශය
යන්ත්‍ර ශ්‍රය ඇවිල්ලා තියෙනවා පුතේ 6000ක්. එකතුව දාන්න 6000යි. අපිට බෙදන්න ඕනේ මේක පදනමක් ගන්න වෙනවා. යන්ත්‍ර ශ්‍රය බෙදන්න මෙතන තියෙන හොඳම පදනම වෙන්නේ යන්ත්‍ර බල වටිනාකම. යන්ත්‍ර වටිනාකම දීලා තියෙනවා රුපියල් 50000යි 10000යි. පහට එක අනුපාතය. යන්ත්‍ර වටිනාකම පහට එක අනුපාතේ. එහෙනම් එකලස් දෙපාර්තමේන්තුවට 5යි කියන්නේ 5000යි. නිමෝම් දෙපාර්තමේන්තුවට 1යි කියන්නේ 1000යි. ඊළඟ එක සේවක සුබසාධන වියදම් ලියන්න. සේවක සුබසාධන වියදම් බලන්න කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. සේවක සුබසාධන වියදම් තියෙනවා පුතේ 3000ක්. ඒක බෙදන්න තියෙන්නේ සේවක සංඛ්‍යාව මත. සේවක සංඛ්‍යාව මත. සේවක සංඛ්‍යාව අනුව ගත්තට පස්සේ 50ට 100 තියෙන කියන්නේ එකට දෙක අනුපාතය. සේවක සංඛ්‍යාව අනුව ඇවිල්ලා තියෙනවා අපිට සේවක සුබසාධන වියදම් 3000ක්. එහෙනම් 3000 බෙදන්න ඕනේ එකට දෙක අනුපාතයට. එහෙනම් මෙයාට එනවා 1000ක්, මෙයාට එනවා 2000ක්. ඔච්චරයි පුතේ. බලාගෙන යන් ඉතුරු ටික. නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුදුකොඩු කාර්ය පිරිවැය රුපියල් 6000යිලු. මෙය නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතරේ නඩත්තු පැය පදනම් විභජනය කරන්න ඕනි කියලා මෙයාලා අපිට. මොකද්ද කියන්නේ? අමතර තොරතුරු වල අපිට කියනවා පුතේ නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුළු පොදු කාර්ය පිරිවැය. හෙල්ලන්නකො එහා පැත්ත. එහා පැත්තේ තියෙන්නේ පුතේ විභජන පදනම පොදු කාර්ය පිරිවැය දීලා එකතුව දීලා එකලස් නෙමුම් විතරයි. එහෙනම් මෙන්න මෙතන මේ බෙදා හරින ලද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විතරයි දීලා තියෙන්නේ. බෙදා හරින ලද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකලස් සහ නිමෝම් වලට විතරයි දීලා තියෙන්නේ. මේ එකලස් සහ නිමෝම් වලට විතරයි යාලා අපිට දීලා තියෙන්නේ. මොකද පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවේ ඒගොල්ලෝ හදලා තියෙන්නේ මෙන්න මේ කියන නිෂ්පාදන දෙපාර්තමේන්තුව වලට විතරයි. නමුත් යටින් කියනවා නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුළු පොදු කාර්ය පිරිවැය රුපියල් 6000ක් කියලා බින්දු කැපුවට පස්සේ රුපියල් 6000යි කියලා අපිට ඒගොල්ලෝ එනම් පුතේ අපිට ඉස්සල්ලා දුන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට විතරක් අදාළ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක්. නමුත් ඔයගොල්ලෝ දන්නවා පුතේ මේ ගාන හදන්න නම් නිෂ්පාදන දෙපාර්තමේන්තු වගේම සේවා දෙපාර්තමේන්තු වල පොදු කාර්ය පිරිවැය ටිකත් අපිට ගණනය කරන්න වෙනවා කියන එක. එහෙම නැතුව අපිට නිවැරදි නෙවෙයි අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය ටික හොයාගන්න වෙන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා පුතේ නඩත්තු දෙපාර්තමේන්තුවට බෙදා හැර ඇති මුළු පොදු කාර්ය පිරිවැය 6000 වෙනවා. නඩත්තු දෙපාර්තමේන්තුවට රුපියල් 6000ක ඒවා බෙදා හැරලා තියෙන්නේ ආරම්භයේ. එහෙනම් පුතේ මෙතන එකතුවක් වෙනස් වෙනවා 9800ක් නෙමෙයි 9යි 6000යි 15800ක් විදිහට. තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් දැන් අහන්න පුළුවන් මගෙන් මේ ප්‍රශ්නේ. තේරුනේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් අහන්න. පුතේ මෙච්චරයි කතන්දරේ. අපිට දීලා තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු විතරක් අරගෙන හදපු පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. නමුත් මෙයාලා අපිට කියනවා මේක ඇතුලේ නඩත්තු දෙපාර්තමේන්තුකුත් තියනවලු. ඒකට අදාළවත් බෙදා හැරලා තියෙනවා රුපියල් 6000ක මොනවාද? මුදු පොදු කාර්ය පිරිවැය ටික. එහෙනම් අපි ඒකකයක මුළු පිරිවැය හොයන්නේ පුතේ. ඒකකයක මුළු පිරිවැය හොයද්දී ප්‍රාථමික පිරිවැය හෙවත් ඍජු පිරිවැය කියන එක අපි දන්නවා. අපිට දීලා ඇති සමහරට එහෙම නැත්නම් අපි හොයාගන්න පුළුවන්. නමුත් අපි දැන් හොයන්නේ පොදු කාර්ය පිරිවැය හෙවත් එක් ඒකකයක් හදන්න යන මොනවාද? එක් ඒකකයක් හදන්න යන වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත්වල වක්‍ර වියදම් වල මුළු එකතු හොයන්නේ. දැන් ඒවා හොයද්දී නඩත්තු දෙපාර්තමේන්තුව කියලා කියන්නේ පුතේ මෙන්න මේ කියන නිෂ්පාදන දෙපාර්තමේන්තුවට විවිධ සේවා සපයනවා. නඩත්තු සේවා සපයන්නේ මෙන්න මෙයා. එහෙනම් නඩත්තු දෙපාර්තමේන්තුවටත් යම්කිසි පිරිවැය ටිකක් යනවා පුතේ මේ දෙන්නට සේවා සපයන්න නේද? දැන් ඕගොල්ලන්ට ඉස්කෝලේ ඉගෙනුවට නොමිලේ ඕගොල්ලන්ට නොමිලේ ඉස්කෝලේ ඉගෙනුවට පුතේ රජය ඉස්කෝලේ ගුරුවරුන්ට පඩි ගෙවනවා. ඒ වගේ තමයි ගෙවනවා. ඒතර ඕගොල්ලන්ට පේන්නේ එක නිකන් උගන්වනවා වගේ නිදහස් අධ්‍යාපනය වගේ. නිදහස් අධ්‍යාපනය තමයි. නමුත් ඒක අවසානයේදී කවුද දරන්නේ? රජය දරනවා. ගුරුවරුන්ට ගෙවන පඩිය රජය ගෙවන්නේ නැතේ. නේද? ගෙවන්නේ නැහැ කියලා නේ ඔය දැන් ගෙවන්නේ නැති ප්‍රශ්නයක් හින්දානේ මේ දවස්වල ස්ට්‍රයික් එකක් යන්නේ නේද ඔන්ලයින් කතන්දරෙත් එක්කනේ. එතකොට
නඩත්තු දෙපාර්තමේන්තුව පුතේ මෙන්න මේ කියන නිෂ්පාදන දෙපාර්තමේන්තුවට සේවා සපයනවා. එහෙනම් මෙයාට කොස්ට් එකක් යනවා ඒකට. මෙයාට කොස්ට් එකක් යනවා. එහෙනම් ඒ කොස්ට් එකත් අපි මේ අවසානයේදී හදන භාණ්ඩේ පිරිවැයට එකතු කළ යුතුයි. එහෙනම් හොඳට මතක තියාගන්න. යම්කිසි අවස්ථාවකදී නිෂ්පාදන දෙපාර්තමේන්තුව විතරක් දීලා තියෙනවා නම් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවේ ඕගොල්ලෝ කපටි වෙන්න පුතේ. කපටි වුණේ නැත්තම් මේ ගාන හදාගන්න බෑ. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක නිෂ්පාදන දෙපාර්තමේන්තුව වගේම සේවා දෙපාර්තමේන්තුව තිබිය යුතුයි. මොකද මෙයාලට කොස්ට් එකක් යන නිසා මේ කොස්ට් එකත් මේකට දාන්න ඕන. මේකත් අපේ වක්‍ර පිරිවැයක්. මේකට යන ගානත් වක්‍ර පිරිවැයක් නිසා. ඉච්චරයි මම කියන්නේ ආයෙ මොකුත් කියන්නේ. මෙම නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතරේ නඩත්තු පෑ පදනම්ව විභජනය කරන්න ඕනේ. මෙන්න මම ලිව්වා පුතේ එහෙනම් ද්විතීක විභාජනය කියලා. මෙතන අපි ලිව්වා. මෙතන අපි ඔන්න හදාගෙන ගියොත් එම 5යි 8යි 5යි 3යි 8යි 9යි 10යි 11යි කීයක් එනවද මෙතන 5යි 1යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 200යි 17යි 800යි 18යි 800ක් එනවද 18යි 800යි මෙතන 6000යි මෙතන 2යි 1යි 3යි 3යි 800යි 4යි 800යි 5යි 400යි 5යි 400යි 6යි 7යි 8යි 400යි 8යි 400යි කැල්කියුලේටර්ස් එහෙම තියෙනවනේ නේද? ඉතින් හදමු අපි 8400යි දායකෝ 4800 එකතු කළා 3000 එකතු කළා 1600 එකතු කළා 800 එකතු කළා 3000 2000 එකතු කළා 13යි 200ක් එන්න ඕන 13200යි එහෙනම් මුළු එකතු වෙනවා 13200ට එකතු කළා 6000ක් එකතු කළා 18යි 800ක් 38000ක් එන්න ඕනේ මෙතන එකතු හරි නේද දැන් කියනවා පුතේ මෙන්න මේ නඩත්තු දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර නැවත විභාජනය කරන්න කියනවා නඩත්තු පැය ගාන අනුව. එහෙනම් ලියන්න ද්විතීක විභජනය කියලා. ද්විතීක විභජනය. ලියන්න නඩත්තු දෙපාර්තමේන්තුවේ මොනවාද? නඩත්තු දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය කියලා ලියන්න. පොදු කාර්ය පිරිවැය නැවත විභාජනය කරන්න කියනවා නඩත්තු පැය අනුව. නඩත්තු පැය අනුව. බලන්න නඩත්තු පැය කීයද? 20000යි 80000යි කියන්නේ පුතේ 2ට 8 අනුපාතය. එහෙම නැත්නම් 1ට 4 අනුපාතය අපිට ගන්න පුළුවන්. 2ට කපලා ගන්න පුළුවන් මේ. 20000යි 80000යි තියෙන අන්තිම බිඳු 4ම කපන්නකෝ. ඒතර 2ට 8 අනුපාතය එන්නේ. ඊට පස්සේ ඔය ඔක්කොම දෙකෙන් බෙදුවට පස්සේ 1ට 4 අනුපාතය අපිට ගන්න පුළුවන් 6000ක් තියෙන්නේ පුතේ. එහෙනම් 6000 මෙතනින් අඩු කරන්න බෙදාගෙන යන්න මේ දෙන්නට. 6000 බෙදන්න 5න් 6000 5න් බෙදුවම පස්සේ කීයක් එනවද? 1200යි. 1200න් එකක් දාන්න මෙයාට. 1200යි. 1200න් හතරක් දාන්න මෙයාට. 4800. ඔච්චරයි පුතේ. ලියන්න මෙතනින් ඉස්සරහින් අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය මෙතන එන්න ඕනේ 38000 වෙනස් වෙන්නේ නැහැ 38000මයි මෙතන 18800යි 19යි 20000ක් එන්න ඕනේ මෙතන 13200යි 4800යි 13200යි 800යි 14යි 14යි 4යි 18000ක් එන්න ඕනේ මෙයාගේ මෙයා අඩු වුණාට පස්සේ බිඳුවක් එන්න හරි නේද? අහනවා පුතේ එක් එක් දෙපාර්තමේන්තු සඳහා නිෂ්පාදන පිරිවැය පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. එහෙනම් ලියන්න දෙපාර්තමේන්තු දෙකයි තියෙන්නේ. අංක 1 ඉවරයි. අංක 2 ලියන්න. හොඳ. 11 දෙපාර්තමේන්තු ලියන්න. 11 දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සමානයි ලියන්න මෙන්න මේක කාගේද මොන දෙපාර්තමේන්තුවේද
එකලස් දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදීම අපි ඉඩ තියාගෙන යන්න. ඊට පස්සේ නිමවුම් ලියන්න. නිමවුම් දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය සමානයි. ලියන්න. නිමවුම් දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදීම අපි බලාගෙන යම් පදනම මොකක්ද කියලා ඊළඟ එකේ දීලා ඇති. එන්න එකලස් දෙපාර්තමේන්තුව සහ නිමවුම් දෙපාර්තමේන්තුව පොදු කාර්ය පිරිවැය අන්තර්ගහනය සඳහා පිළිවෙලින් යන්ත්‍ර පැය සහ ශ්‍රම පැය යොදා ගැනීම. එකලස් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත පැය රුපියල් ලක්ෂ 4ක් වන අතර නිමවුම් දෙපාර්තමේන්තුව සඳහා ශ්‍රම පැය 200ක් වේ කියලා කියනවා. පුතේ අපි මේක හැදුවේ දහස් වලින්. මේක හැදුවේ දහස් වලින්. එහෙනම් පුතේ මේ 5000 අල තියෙන්නේ 5000.3ක් එන්න ඕන. එහෙනම් 20000.3ක් එන්න ඕන. අපි දහස් වලින් හැදුවේ. එහෙනම් මේවත් අපිට දහස් බවට පරිවර්තනය කරගන්න වෙනවා. එකලස් දෙපාර්තමේන්තුව සහ නිමවුම් දෙපාර්තමේන්තුව පොදු කාර්ය පිරිවැය අන්තර්ගාමී සඳහා පිළිවෙල යන්ත්‍ර පැය සහ ශ්‍රම පැය යොදාගෙන එකලස් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත යන්ත්‍ර පැය. නම් මේක බෙදන්න වෙන්නේ පුතේ. අයවැයගත යන්ත්‍ර පැය වලින් වන අතර නිමවුම් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත ශ්‍රම පැය. එහෙනම් ලියන්න අයවැයගත ශ්‍රම පැය. එහෙනම් දාගෙන යම් මේ මහ ලොකු දේවල් නෙමෙයි මේ කීයද 20000යි. දැම්මා මෙතනට රුපියල් 20000යි. අයවැයගත යන්ත්‍ර පැය දීලා තියෙනවා අපිට කීයක්ද? අයවැයගත යන්ත්‍ර පැය රුපියල් ලක්ෂ 4යි කියන්නේ 400යි. එහෙනම් එනවා පුතේ යන්ත්‍ර පැයකට මොකටද? යන්ත්‍ර පැයකට රුපියල් 0.2 කැපුවා 4ට 4 වරක් 1යි 4 වරක් 5යි. යන්ත්‍ර පැයකට රුපියල් කීයද? 50යි. අංක 2 නිමවුම් දෙපාර්තමේන්තුව එනවා පුතේ 20000ක්. 20000 බෙදන්න ඕනේ අයවැයගත ශ්‍රම පැය වලින්. අයවැයගත ශ්‍රම පැය කීයක් තියනවද? 200යි. එහෙනම් 200ෙන් බෙදන්න ඕනේ 0.2 කපුවා 2 ඒවා 1යි 2 ඒවා 1යි රුපියල් 100යි. මොකකටද? ශ්‍රම පැයකට. ශ්‍රම පැයකට රුපියල් 100යි. හැම වෙලාවෙම බලද්දි පුතේ මේ මෙන්න මේ විදිහට ලියන්න මේ. මෙතන තියෙන්නේ මොකද්ද? යන්ත්‍ර පැයනේ. මෙතන යන්ත්‍ර පැය තියෙන. එහෙනම් යන්ත්‍ර පැයකට රුපියල් 50යි කියලා ලියන්න හැම වෙලාවෙම ලියන්න. මෙතන තියෙන්නේ මොනවාද? ශ්‍රම පැයනේ. එහෙනම් ශ්‍රම පැයකට කීයද කියලා ලියන්න. අපි ශ්‍රම පැයකට අපි යන්ත්‍ර පැයකට කීයද කියලා. එහෙනම් එක යන්ත්‍ර පැයක් වෙනුවෙන් එකලස් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තියෙන රුපියල් කීයද? එක යන්ත්‍ර පැයක් වෙනුවෙන් රුපියල් 50ක් ගිහිල්ලා තියෙනවා. නිමවුම් ගිහිල්ලා තියෙනවා නෙවෙයි යනවා කියලා හිතනවා අපි. අයවැයගත තොරතුරු නෙමෙයි. එහෙනම් නිමවුම් දෙපාර්තමේන්තුවේ ඍජු ශ්‍රම පැයකට නිමවුම් දෙපාර්තමේන්තුවේ ශ්‍රම පිරිවැයකට පැයකට රුපියල් 100ක් යනවා කියලා අපි නිමවුම් එකේ 18000 නේද එන්නේ? හරිද? නිමවුම් එකේ අන්තර්ග්‍රහණ පොදු කාර්ය පිරිවැය 18000යි. 18000යි නේ. මම දැන් නිමවුම් එකේ 18000යි. එහෙනම් අපි ගාන වෙනස් වෙනවා නේ. නිමවුම් එකේ 18000යි. 18000 බෙදන්න ඕනේ කීයෙන්ද? 200. එහෙනම් 0.2 කැපුවා 2 ඒවා 1යි 2 ඒවා 9යි රුපියල් 90. මතක් කරපේක හොඳයි. ශ්‍රම පැයකට රුපියල් 90යි. මේ 18000 තමයි මෙතනට ගත්තේ. 18000 මෙතනට ගත්තා. මේ 20000 තමයි නේද? මෙතනට නිකන් හරි කට්ටිය අත උස්සන්න බලන්න අපේ පන්ති ළමයි. මෙතනට යනකම් හරි කට්ටිය අත උස්සන්න. සර් එන්න. මේකට ලකුණු 6ක් එන්න ඕන. ලකුණු 6න් කීයද? මේකට ලකුණු 2යි. දෙකෙන් කීයද? බලන්න ලකුණු 6 හැදෙන විදිහ. මෙතන
6000 කොයි විදිහකට හරි නඩත්තු දෙපාර්තමේන්තුවට දාලා තියෙනවා නම් එක ලකුණක් දෙන්න. මේ දෙක බෙදලා තියෙනවා නම් මේ දෙකම තියෙනවා නම් ඒත් එක ලකුණක් දෙන්න. හරිනේ? එහෙනම් මේ දෙකම තියෙනවා නම් එක ලකුණයි මේ තුනම තියෙනවා නම් ලකුණු දෙකයි. මේ දෙක විතරක් දාලා තියෙනවා නම් එක ලකුණයි මේ තුනම දාලා තියෙනවා නම් කොයි විදිහකට හරි මේක යටින් හරි කොහම හරි ලකුණු දෙකයි. ඊට පස්සේ මෙන්න මේ දෙක බෙදලා තියෙනවා නම් ලකුණු භාගයයි. ලකුණු භාගයයි. මේ දෙකම හරිනම් ලකුණු භාගයයි. මේ දෙකම හරිනම් ලකුණු භාගයයි. මේ දෙකම හරිනම්. මේ දෙකම හරිනම් ලකුණු භාගයයි. මේ දෙකම හරිනම් ලකුණු භාගයයි. මේ දෙකම හරිනම් ඒත් ලකුණු භාගයයි. එකමාරයි. මාමාරයි හතරමාරයි. පහමාරයි. ඊට පස්සේ මෙන්න මේ දෙක දාන්න නම් එක ලකුණයි. මේ දෙක දාලා මේක අඩු කරලා තියෙනවා නම් එක ලකුණයි. එතකොට 2යි 3යි 4යි 5මාරයි. මේ එකතුන් දෙකම හරිනම් ලකුණු භාගයයි. ලකුණු 6යි. 6න් කීයක් තියෙනවද කියලා බලලා දාගන්න. ආයෙත් කියාගෙන යන්නම්. මේක මෙන්න මේ ටික හරියට විභාජනය කරලා තියෙනවා නම් පුතේ ලකුණු දෙකක් දෙන්න. මේ දෙකට 1යි මේකට 1යි. ඊට පස්සේ මේ දෙකම හරිනම් ලකුණු භාගයයි. මේ දෙකම හරිනම් භාගයයි. මේ දෙකම හරිනම් භාගයයි. එකක් හරිනම් කීයද කියලා මගෙන් අහන්න එපා හොඳේ. මේ දෙකම හරිනම් භාගයයි. මේ දෙකම හරිනම් භාගයයි. ඊට පස්සේ මේ එකතුන් වලටම ලකුණු නැහැ හොඳේ. එකතුන් වලට මේ එකතුන් වලට ලකුණු නැහැ. මෙන්න මේ දෙකම හරිනම් එක ලකුණක් දෙන්න. මේ දෙකම හරිනම් එක ලකුණක් දෙන්න. ඊට පස්සේ මේ උත්තර දෙක හරිනම් ලකුණු භාගයක් දෙන්න. ඔන්න ලකුණු 6න් කීයද කියලා බලන්න වාට. ලකුණු 6න්. උදේ මෙන්න මේ සූත්‍රෙත් ලියලා යන්ත්‍ර පැයකට රුපියල් 50යි කියලා තියනවා නම් දෙන්න එක ලකුණක්. මේ සූත්‍රෙත් ලියලා යන්ත්‍ර පැයකට ශ්‍රම පැයකට රුපියල් 1යි කියලා තියනවා නම් දෙන්න එක ලකුණක්. ඔන්න ලකුණු 2යි. ලකුණු 6යි ලකුණු 8යි. තව ලකුණු 2යි ගන්න තියෙන්නේ. එතකම් මේක දාගන්න. මේ ටික දාගන්න. අපෙන් අහනවා ඒ භාණ්ඩයෙන් අපේක්ෂිත ලාභය හෝ අලාභය දක්වන ප්‍රකාශයක්. අපි භාණ්ඩයක් හදනවලු පුතේ මෙන්න මේ පොදු කාර්යපිරවැය විශ්ලේෂණ පත්‍රිකාවේ මේ හදාගත්තු දේවල් ටික බලාගෙන අපි හදනවලු මොනවාද? අපේක්ෂිත ලාභය අලාභය. අපි හදනවලු ඒ කියලා භාණ්ඩයක්. ඒ කියන භාණ්ඩය හදන්න තමයි අපි බලන්නේ මොනවාද? පොදු කාර්යපිරවැය ටික බලන්නේ ඒ කියලා භාණ්ඩයක් හදනවා. එහෙනම් ඒ භාණ්ඩයට යන ඒ භාණ්ඩේ ලාභය හෝ අලාභය දැක්වෙන ප්‍රකාශයක් අපෙන් ඉල්ලනවා. ටික හරියටි කියලා මම හිතනවා හැමෝගෙම අදාගන්න ඇති කියලා. හරි. එහෙනම් ලියන්න ඒ භාණ්ඩයේ අපේක්ෂිත ලාභය දැක්වෙන ප්‍රකාශය. ලියන්න ඒ භාණ්ඩයේ අපේක්ෂිත ලාභය දැක්වෙන ප්‍රකාශය. ප්‍රකාශය කිව්ව ගමන් මේ පැත්තට එකයි මේ පැත්තට දෙකයි ගහගන්න. එන්න. පහත තොරතුරු සමාගම විසින් නිෂ්පාදනය කරන ඒ භාණ්ඩයකට අදාළ වේ. අයවැයගත නිෂ්පාදන ඒකක 1000යිලු ඒකකයක විකුණුම් මිල රුපියල් 2500යිලු. අපි මේක දහස් වලින් හදන්නේ පුතේ. රුපියල් 1000. ඒකකයක ප්‍රාථමික පිරිවැය මෙච්චරයිලු. ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අයවැයගත බැය මෙච්චර යනවලු. අයවැයගත නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය යනවලු. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයත් යනවලු. එහෙනම් අපිට හදාන්න තියෙන්නේ මේකේ ලාභය හොයන්න ඕන. බලා ගන්න හොඳට. ඔයාලට මතක නම් හරි මම මේක හදාගෙන යන්න. උඩින් මෙන්න ඕනේ විකුණුම.
ඕනම ලාභය දක්වන ප්‍රකාශක උඩින් වෙන්න ඕනි විකුණුම්. විකුණුම් හදන හැටි බලා ගන්න. කීයක්ද පුතේ? ඒකකයක් විකුණන්නේ 2500 ගානලු. ඒකකයක් විකුණන්නේ 2.5යි. දහස් වලින් හදන්නේ 2500 ගානේ. ඒකක කීයක් නිෂ්පාදනය කරනවලුද? ඒකක 1000ක් නිෂ්පාදනය කරනවලු. 2.5 ගානේ ඒකක 1000. ඒ කියන්නේ 2500යි මොනවාද? විකුණුම් වෙන්නේ. මතක නම් ඕගොල්ලන්ට පිරිවැය ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන හැටි මතකද? එහෙනම් ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන්න නම් පුතේ මෙන්න මේ විකුණුම් වලින් අපිට අඩු කරන්න වෙනවා මොනවාද? අඩු කළා ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය අඩු කරන්න වෙනවා. කොහොමද ප්‍රාථමික පිරිවැය හොයන්නේ? ඒකකයක ප්‍රාථමික පිරිවැය දීලා තියෙනවා 0.5යි කියන්නේ 500යි. ඒ වගේ 1000ක් හදනවා කියලා කියන්නේ පුතේ ඒකකයක ප්‍රාථමික පිරිවැය යනවා කීයක්ද? 0.5ව 1000ක් කියන්නේ 10ව 0.5ක් කියන්නේ 500යි. පුතේ ප්‍රාථමික පිරිවැය වගේම අර අපි අයවැයගත මොනවාද? අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය අරගෙන එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තුවේ මොනවාද? අඩු කළා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අන්න ඕක යටතේ අපිට හදන්නවා යම් කිසි දේවල් ටිකක්. පුතේ අපේ නිෂ්පාදන දෙපාර්තමේන්තු කීයක් තියෙනවද? නිෂ්පාදන දෙපාර්තමේන්තු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකලස් දෙපාර්තමේන්තුව සහ නිමවුම් දෙපාර්තමේන්තුවේ. ඊට පස්සේ එකලස් දෙපාර්තමේන්තුවේ එක යන්ත්‍රපැයකට රුපියල් කීයක් යනවද? 50ක් යනවා. එහෙනම් තියාගන්න පුතේ එකලස් දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපැයකට රුපියල් 50යි. බලන්න මෙන්න මේ A කියන භාණ්ඩේ නිෂ්පාදනය කරන්න නම් යන්ත්‍රපැය කීයක් යනවද කියලා. යන්ත්‍රපැය කීයක් යනවද පුතේ? යන්ත්‍රපැය 3ක් යනවලු. යන්ත්‍රපැයකට රුපියල් 50යිලු. ඒ වගේ යන්ත්‍රපැය 3ක් යනවලු. එහෙනම් නිෂ්පාදන මේ ඒකකයක් හදන්න නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වෙන්නේ 53ක් 100. නිමවුම් දෙපාර්තමේන්තුවේ ශ්‍රමපැයකට අපිට ගෙවන්න වෙනවා රුපියල් 90ක්. ඒ වගේ බලන්න ශ්‍රමපැය කීයක් යනවද කියලා මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න 5ක් යනවා. එහෙනම් 450ක් යනවා පුතේ. මෙන්න මේ දෙකේ එකතුවට අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්න මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය නම් 450යි 150යි 600යි 1100යි. නමුත් පුතේ යටින් දීලා තියෙනවා අපිට නිෂ්පාදන නොවන පිරිවැය ටිකකුත් මේකට යනවා කියලා. නිෂ්පාදන පිරිවැයට අමතරව කියන්නේ භාණ්ඩය හදලා ඉවරුණාට පස්සේ තව පිරිවැය ටිකක් යනවලු. මොනවද බලන්න මේ පිරිවැය? දීලා තියෙනවා පුතේ අයවැයගත නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. එහෙනම් ලියන්න අඩු කළා නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. නොවන පොදු කාර්ය පිරිවැය. අපි හොයන්නේ පුතේ ලාභයක්නේ. අපි හොයන්නේ නිෂ්පාදන පිරිවැය නෙමෙයි අපි හොයන්නේ ලාභයක්. එහෙනම් විකුණුම් වලින් නිෂ්පාදන පිරිවැය වගේම නිෂ්පාදන නොවන පිරිවැයත් අඩු කළාට පස්සේ තමයි පුතේ අපිට ලාභය හොයාගන්න පුළුවන් වෙන්නේ. මෙයාලා කියනවා ඒකකයක විචල්්‍ය පොදු කාර්ය පිරිවැය. ඒ කියන්නේ හැම ඒකකයක් එක්කම වෙනස් වෙන විචල්්‍ය පොදු කාර්ය පිරිවැය තියනවලු. එක ඒකකයකට 0.3ක්. ඒ කියන්නේ 300ක්. ඒ වගේ ඒකක 1000ක් අපි හදනවානේ පුතේ. එහෙනම් අපිට මෙහෙම ගන්නත් පුළුවන්. මේක බලා ගන්නකො. 2.5 කියලා දාන්න නැතුව අපිට 2500 ගානේ එකක් කියලා දාන්නත් පුළුවන්. එහෙම දාගෙන යන්න නැත්නම් පැටලෙයි ඔයගොල්ලෝ. 2500 ගානේ එකක්. මෙතන 500 0.5 නෙමෙයි 500 ඒවා 500 ඒවා එකක්. මෙතන 300 ඒවා එකක්. 300 ඒවා 300 ඒවා එකක්. 300ද? විචල්්‍ය පොදු කාර්ය පිරිවැය වෙන්නේ 300යි. 300යි. බලන්න ස්ථාවර පොදු කාර්ය පිරිවැය. ස්ථාවර පොදු කාර්ය පිරිවැය ටිකක් තියෙනවා. කීයද? ලක්ෂ 4යි කියන්නේ 4
100 දහස් වලින් දීලා තියෙන 400. එහෙනම් ඔන්න ඔය ටික අඩු කළාට පස්සේ පුතේ විකුණුම් වලින් අපිට හොයාගන්න පුළුවන් අපේ ව්‍යාපාරය මොනවාද? ඒ භාණ්ඩයේ අපේක්ෂිත ලාභය. ඒ භාණ්ඩයේ අපේක්ෂිත ලාභය. හරි නේද? එහෙනම් 1100ක් එනවා මෙතන 1100යි 1500 1800ක් අඩු වෙන්න ඕන. 1800ක් අඩු වුණාට පස්සේ 2500 700ක් එනවා ඒ භාණ්ඩයෙන් අපේක්ෂිත. රුපියල් 700ක් එනවා. මේකට ලකුණු දෙන හැටි බලා ගන්න පුතේ. ලකුණු දෙන හැටි මේකට බලා ගන්න. මෙන්න මේ දෙක අරන් තියනවා නම් එක ලකුණක් දෙන්න. මේකට ලකුණු භාගේ ගානේ මේ දෙකටම එක ලකුණයි. හරි නේද? ඊට පස්සේ මෙන්න මේකටයි ලකුණු කාල ගන්න. මේකට කාලයි හතරෙන් එකයි. එක ලකුණක් දෙන්න මේ හතරම හරිනම් එක ලකුණක්. ඔව් කාල ගන්න එක ලකුණක් දෙන්න. ප්‍රශ්නයක් නැහැ. උත්තරේට ලකුණු දෙන්න. ලකුණු දෙකයි. හරි නේද? හරි. ලකුණු දෙකෙන් කීයක් තියෙනවද කියලා බලන්න ඕන. සම්පූර්ණ ලකුණු සර් ඔව්. සර් දැන් මේ ඔය පිරිවැය වෙනම හොයාගෙන විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරා කියලා එහෙම ලිව්වහම ලකුණු හම්බෙන්නේ නැද්ද? බෑ විකුණුම් පිරිවැය වලින් විකුණුම් පිරිවැය කියලා ගන්න බෑ අපිට අඩු කරන්න. හොඳයි. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශ හදද්දී අනිවාර්යයෙන්ම විකුණුම් වලින් ප්‍රාථමික පිරිවැය අඩු කළා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම විකුණුම් වලින් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඕන. නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතුවෙන්. ඒකෙන් ඒකත් එක්ක යටින් ගන්න ඕනේ නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය. එහෙම හදන්න බෑ. විකුණුම් පිරිවැය කියලා අරන් හදන්න බෑ මේ ගාන. එහෙම දුත් වැරදි. ලකුණු නැහැ. හරි. හැමෝම මේ ගානට ලකුණු 20න් කීයක් 10න් කීයක් තියනවද කියලා මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න ඔයාලගේ. මේව දාන්න ඕනේ නැහැ. පිළිතුරු පත්‍ර ටික දාන්න ඕනේ නැහැ. මට 10න් ලකුණු කීයක් තියනවද කියලා දාගෙන යන්න. WhatsApp එකට දාගෙන යන්න. හරි. 9:57යි වෙලාව පුතේ. මොනොත් අපිට මේ ගාන විතරද කතා කරන්න වෙන්නේ. බලමු. ඊළඟ ගාන තියෙන්නේ ආන්තික පිරිවැයකරණයෙන් නේද? ආන්තික පිරිවැයකරණයෙන් තියෙන්නේ බැලුවේ රිවිෂන් එකේ ඊතුරු කොටස් ටික අද කතා කරගන්න බැරි වෙයිද? ආන්තික පිරිවැය ගානක් හැදුවොත්. හරි. මම මෙහෙම දෙයක් කරන්නම්. ආන්තික පිරිවැය ගානේ යන්න ඕන විදිහක් තියෙනවා ආන්තික පිරිවැය ගානක් හදන්න. මේ පුතේ ප්‍රැක්ටිකල් ගානක් A level paper එකේ එන ගානක් ඇවිල්ලා තියෙන ගානක්. ඒක නිසා ආන්තික පිරිවැයකරණයේ ගාන හදද්දී මෙන්න මේ සූක්ෂම ක්‍රමය පාවිච්චි කරන්නේ නැත්නම් එයා අසරණ වෙන්න පුළුවන්. ඉඩකඩ වැඩි. ඒ කියන්නේ මේ විදිහටම හැදුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හදන්න පුළුවන් ඕන තව විදි තියෙනවා හදන්න. නමුත් හදන්න තියෙන හොඳම ක්‍රමය මම දන්න විදිහට හදන්න තියෙන මම දන්න සූත්‍ර වලින් හොඳම සූත්‍රය තමයි ඔයගොල්ලන්ට අද කියලා දෙන්නේ. ඒකෙන්ද හොඳට අහගන්න. ආන්තික පිරිවැය ගානක් හදද්දී පළවෙනි දේ අහගන්න. ආන්තික පිරිවැය ගානක් හදද්දී පළවෙනිම දේ පුතේ බෙදා ගන්න දෙකට පොත ගන්න. ඔය හදපු කට්ටිය හදපු නැති කට්ටිය සියලු දෙනාම එන්න. සියලු වැඩ නතර කරන්න. ලියන්න ආන්තික පිරිවැය ගාන කියලා. ආන්තික පිරිවැය ගාන. බෙදා ගන්න පුතේ පොත දෙකට මැදින්. බෙදා ගන්න. ඊගිනුමන්නේ මේ ගෙවේ පොත දෙකට මැදින් බෙදා ගන්න. මේ පැත්තෙන් ලියන්න මුළු ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ පුතේ TFC. මේ පැත්තෙන් ලියන්න ඒකකයක විචල්්‍ය පිරිවැය AVC.
මම මෙච්චරයි අද දවසේ මේකේ කතා කරන්නේ. සම්පූර්ණයෙන් මේක කතා කරනවා ඉවරයි. ඊට පස්සේ ඔබ තමා අනියම මේ ගාන හදන්න ඕනේ. නාගේන්ද්‍රන් මහතා කොළඹ පෞද්ගලික පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටී. මෙම පාසලේ අපේක්ෂිත ආදායම් සහ පිරිවැය පහත දැක්වේ. මෙන්න පුතේ ආදායම් ටික දීලා තියෙනවා. ශිෂ්‍යයෙක්ගෙන් ආයතනයට එන ගණන් ටික තමයි අපි කියන්නේ මොනවා කියලාද? ශිෂ්‍යයෙක්ගෙන් ආයතනයකට එන ගණන් ටික අපි කියනවා මොනවා කියලාද? ව්‍යාපාරේ මොනවාද? ශිෂ්‍යයෙක්ගෙන් පාසලක් පෞද්ගලික පාසලක් ආරම්භ කරන්නේ. එහෙනම් මේකේ ආදායම් වෙන්නේ මොනවාද? සිසුන්ගෙන් ගන්න මොනවාද? ආන්තික පිරිවෙන් පාඩමට ආපු කට්ටියකින් මට උත්තරයක් ඕන මේවට. උත්තරයක් ඕන. එහෙනම් මම ඔයාලට මේක කියලා දෙනවා පුතේ. ඒකක ආදායම කියන්නේ අපි මොනවද කියන්නේ වට? ඒකක විකුණුම් මිල. අපි එහෙම කියමුකෝ. ඒකක විකුණුම් මිල. දැන් අපිට ඒකක විකුණුම් මිල කෙලින්ම දීලා නෑ. එහෙනම් අපිට ඒකක විකුණුම් මිලත් හොයන්න වෙනවා. මේ ගාන හදන්න නම් මුළු විස්තාර පිරිවැයත් හොයාගන්න වෙනවා. ඒකක විචල්්‍ය පිරිවැයත් හොයාගන්න වෙනවා. එකක්වත් දීලා නෑ. දැක්කද? හරිනේ? පාඩමට දැන් මොකද මෙහෙමයි. හරිනේ? තියරි පන්තිට ආපු නැති ළමෙක් මඤ්ඤම් වෙලා යන්න පුළුවන්. වෙලා යන්න පුළුවන් නේ වෙනවා. ඒ නිසා මම කිව්වේ 13 වසරේ තියරි පන්තිට මේ මාසේ ලබන මාසේ විතරක්වත් සහභාගී වෙන්න. මේ මාස දෙකේවත් සහභාගී වෙන්න. ඒකේ ප්‍රතිලාභය මට මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභයක් හම්බ වෙනවා තමයි. නමුත් ඊට වැඩි ඔයාලට හම්බ වෙන ප්‍රතිලාභෙ වැඩි හින්දා මේ කියවන්නේ. නැත්තම් මම කියන්නේ නැහැ. අතට මම කියලා නැහැ මෙච්චර කාලයක් තියරි පන්තියට එන්නේ කියලා. මේ මාස දෙකේ තියරි පන්ති ආවොත් ඔයාලගේ ඇඟට ගුණයි. එකයි කියන්නේ. හරි. එන්න. නාගේන්ද්‍රන් මහතා හිතන්න මම තමයි නාගේන්ද්‍රන්. I am නාගේන්ද්‍රන්. කොළඹ පෞද්ගලික පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කරමි. මම පුතේ ප්‍රයිවට් ස්කූල් එකක් දානවා කොළඹ වල. එහෙනම් මෙම පාසලේ අපේක්ෂිත ආදායම් සහ පිරිවැය පහත දැක්වේ. එහෙනම් පුතේ මගේ ආදායම් වෙන්නේ මොනවද? හිතන්නකෝ මම ටියුෂන් මොකද්ද? මධ්‍යස්ථානයක් දානවා පෞද්ගලික ටියුෂන් මධ්‍යස්ථානය. එහෙනම් මේකේ ආදායම් වෙන්නේ මොනවද? ශිෂ්‍යයන්ගෙන් හම්බ වෙන ලියාපදිංචි ගාස්තු, ශිෂ්‍යයන්ගෙන් ආයතනයට හම්බ වෙන පාඨමාලා ගාස්තු, ශිෂ්‍යයන්ගෙන් තව මොනවා හරි ගාස්තු අය කරනවා නම් ඒවා තමයි මොනවා වෙන්නේද? මොනවා වෙන්නේද ආදායම් වෙන්නේ. එහෙනම් ඒකකයක විකුණුම් මිල වෙන්නේ. ඒකකයක විකුණුම් මිල. දැන් අපිට අවුල් නේද? ඒකකයක විකුණුම් මිල කිව්වන් පස්සේ එකක් විකුණන ගානනේ. එහෙනම් අපිට ඒකකයක විකුණුම් මිල කියන එක නිකන් ඇඟට නිකන් මොකද්ද වගේ නේද? දායකයේම ඔයද්දි ඒකකයක විකුණුම් මිල කියන එක නිකන් මොකද්ද වගේ. අපි ඒකින්ද අපි ලියමු ඒකකයක ආදායම කියන. මේ දෙකම එකයි හොඳේ. ඒකකයක ආදායම. නේද? ඒකකයක ආදායම දෙකම එකයි හොඳේ. අසමාන ගාන නෙවෙයි දෙකම එකයි. ඒකකයක ආදායම. එහෙනම් අපි බලමු එක ශිෂ්‍යයෙක්ගේ ආදායම කීයද කියලා. කියන්නේ එක භාණ්ඩයක් සාමාන්‍යයෙන් අපි රොටි විකුණනවා නම් පුතේ රොටියක ආදායම. අපි රොටි විකුණනවා නම් රොටියක ආදායම. ඒ වගේ තමයි ශිෂ්‍යයෙක්ගේ ආදායම. බලන්න මේක හදන්න කියලා තියෙන්නේ අපිට අවශ්‍ය වන්නේ එක් සිසුවෙකු මත වාර්ෂික දායක. එහෙනම් පුතේ මේක අපි හදන්නේ ආන්තික පිරිවැය ගාන හදන්නේ අපි වාර්ෂිකව. එහෙනම් අවුරුද්දකට තමයි අපි මේක බලන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ වාර්ෂිකවයි හදන්න කියලා තියෙන්නේ. මේ එක් සිසුවෙකු මත වාර්ෂික දායකයෙක් පාසලේ වාර්ෂික මුළු ස්ථාවර පිරිවෙන. දැක්කද? අන්න. එහෙනම් හදන්න වෙන්නේ අපිට මේක පුතේ වාර්ෂිකව. එහෙනම් වාර්ෂික ඒකකයක ආදායම තමයි හොයන්න ඕන. බලන්න. ලියාපදිංචි ගාස්තු තියෙනවා පුතේ අවුරුද්දට 12000යි. එහෙනම් ඒකක විකුණුම් මිල හැදින්නේ ලියාපදිංචි ගාස්තු 12000යි. පහසුකම් ගාස්තු වාර්ෂිකව 12000යි. පහසුකම් 12000යි. ඊට පස්සේ පාඨමාලා ගාස්තු මාසිකව 10000යි. ඔන්න පැටලෙන තැන. අපි පුතේ මේවා හදන්නේ කොහොමද වාර්ෂිකව? එහෙනම් අපිට වාර්ෂිකව කීයක්ද ඒකක ආදායම කියලා ගන්න නම් පාඨමාලා ගාස්තුව මාසෙකට 10000යි නම් මාස 12ක් තියෙනවා නම් අවුරුද්දට පාඨමාලා ගාස්තුව වෙන්නේ 1,20,000යි. මෙන්න ඒකකයක ආදායමෙමත් ඒකක විකුණුම් මිල අපේ භාෂාවෙන්. එහෙනම් මෙන්න බිඳුවයි මෙන්න බිඳුවයි මෙන්න බිඳුවයි මෙන්න 4යි මෙන්න 4යි මෙන්න 1යි 1,44,000ක් එනවා. පැහැදිලි නේද? ඊට පස්සේ අපිට වෙනවා පුතේ
පිරිවැය ටික දීලා තියෙනවා. මෙන්න ශිෂ්‍යයෙක්ගෙන් අපිට හම්බ වෙන ගාණ අපේ ඒකක විකුණුම් මිල වෙනවා වගේම පිරිවැය තියෙනවා පුතේ. මෙන්න මේ කියන පාසල පවත්වාගෙන යාමේදී අපිට පිරිවැය කොට්ටාස දෙකක් තියෙනවා, ස්ථාවර පිරිවැය සහ මම කිව්වේ ආන්තික පිරිවැය කරනේදී පුතේ අපි පිරිවැය වර්ග 4ක් කතා කළාට අපිට ප්‍රධාන පිරිවැය වර්ග දෙකයි තියෙන්නේ. කියන්නේ මුළු පිරිවැය හැදෙන පිරිවැය වර්ග දෙකයි තියෙන්නේ. ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය. ඒකේ අපි ස්ථාවර පිරිවැය සහ ඒකක විචල්්‍ය පිරිවැය මෙතනදී අපි හොයන්නේ. බලා ගන්න හදන විදිහ. පාඨමාලා අත්පොත් මුද්‍රණය සිසුවෙකුට මාසිකව රුපියල් 4000යි. සිසුවෙකුට මාසිකව රුපියල් 4000යි. පුතේ අපි හදන්නේ අපි මේ අත්පොත් මුද්‍රණය කරන්නේ සිසුවෙකුට කියන්නේ ස්ථාවර පිරිවැයද විචල්්‍ය පිරිවැයද? මට මේකට උත්තර ඕනි. පන්ති ආපු ළමයි හැමෝගෙම උත්තර ඕනි. මහාන පුතේ විචල්්‍ය පිරිවැය පාඨමාලා නියමයි. පාඨමාලා අත්පොත් මුද්‍රණය පුතේ මෙන්න මේ ටියුට් ගහනවා මම මේ පාඨමාලා අත්පොත් මේ අපේ පන්තියේ පාඨමාලා අත්පොත් මුද්‍රණය කරනවා. මේ මුද්‍රණය කරන්නේ පන්තියේ ඉන්න හැම ළමයාටම එකක්ද? හැම ළමයාටම එකයිද මම ගහන්නේ? එහෙම නැත්නම් ළමයි පන්තියේ 80ක් ඉන්නවනම් 80ක්ද ගහන්නේ? ළමයි 80ක් ඉන්නවනම් 80ක් ගහනවා පුතේ. එහෙනම් එක්කෙනෙක්ට මේ විචල්්‍ය පිරිවැය යනවා. එක්කෙනෙක් වෙනුවෙන් හැම එක්කෙනා වෙනුවෙන්ම මම මේ පාර ටියුට් බිල් එක අරගෙන ඉවරලා මම බෙදනවා ගහපු ටියුට් ගානේ. මට ටියුට් වියදම වෙනවා රුපියල් 800. ළමයි ගාන අනුව වෙනස් වෙනවා. ළමයි ගානත් එක්ක වෙනස් වෙනවා පුතේ. එක ළමෙක් හිටියොත් එහෙම මට රුපියල් 800යි ටියුට් වලට යන්නේ. ළමයි දෙන්නෙක් හිටියොත් එහෙම රුපියල් 1600ක් ටියුට් වලට යනවා. ළමයි 3 දෙනෙක් හිටියොත් ටියුට් වලට යනවා රුපියල් 2400. ළමයි ගානත් එක්ක විචලනය වෙනවා මොනවාද? පාඨමාලා අත්පොත් මුද්‍රණය. මෙතන දීලා තියෙන්නේ සිසුවෙකුට එක ශිෂ්‍යයෙකුට මම පාඨමාලා අත්පොත් මුද්‍රණය කරනවා පුතේ මාසෙකට රුපියල් 4000. අපිට හදන්න තියෙන්නේ පුතේ අත්පොත් මුද්‍රණය. අත්පොත් පාඨමාලා අත්පොත් මුද්‍රණය කරන්නේ හදන්නේ මේක මාසෙකටද වාර්ෂිකවද? වාර්ෂිකව. එහෙනම් පුතේ මාසෙකට යනවා නම් රුපියල් කීයක්ද? මාසෙකට යනවා නම් රුපියල් 4000ක්. අවුරුද්දට මට යයි 12 4 48ක්. අවුරුද්දට මට යයි කීයක්ද? 48000ක්. sorry 48000. අංක 2. ලිපි ද්‍රව්‍ය යනවලු ශිෂ්‍යයෙක්ට මාසිකව හැම ශිෂ්‍යයාටම ලිපි ද්‍රව්‍ය යනවලු මාසෙකට 3000ක්. එහෙනම් පුතේ විචල්්‍ය පිරිවැයක් ලිපි ද්‍රව්‍ය මාසෙකට 3000යි 12 36000යි. අංක 3. ක්‍රීඩා වියදම් යනවලු සිසුවෙකුට. කියන්නේ එක ශිෂ්‍යයෙක් ගානේ ක්‍රීඩා වියදම් යනවලු එක්කෙනෙක්ට මාසිකව 1000ක්. එහෙනම් ක්‍රීඩා වියදම් අවුරුද්දටම යනවා රුපියල් 12000ක්. අංක 4. ගොඩනැගිලි කුලී සඳහා ගොඩනැගිල්ල සඳහා කුලී මාසෙකට යනවලු රුපියල් 40000ක්. උඩට අහගන්න කතන්දරේ. පුතේ ගොඩනැගිලි කුලී කියන එක අපි මෙතන නිෂ්පාදනනේ මෙතන අපි සපයන්නේ සේවයක්නේ. සපයන සේවයේ ඉන්නේ කවුද? ශිෂ්‍යෝනේ. ශිෂ්‍යෝ ගාන වෙනස් වුණා කියලා ගොඩනැගිල්ල එක්ක ගෙවන කුලිය වෙනස් වෙනවද? ශිෂ්‍යෝ ගාන ගොඩනැගිල්ලට ගෙවන කුලිය වෙනස් වෙනවද? දැන් පුතේ මේ ඔන්ලයින් ක්ලාස් එක ගන්න මේකද නම් අපිට ඒක සාමාන්‍යයෙන් ගන්න බෑ. ඔයාලගේ ගොඩනැගිල්ලක් අපි රෙන්ට් එකට අරන් පන්තියක් කරනවා කියලා හිතන්න. රෙන්ට් එක මාසෙට කීයද? මාසෙට 40000යි. පන්තියේ ළමයි වැඩි වුණා කියලා රෙන්ට් එක වැඩියෙන් ඉල්ලනවාද? අපි රෙන්ට් එකට අරන් තියෙන 40000 ගෙවලා අරන් තියෙන්නේ. මාසයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන්නේ නෑ. එහෙනම් පුතේ මොකද්ද මේ දීලා තියෙන්නේ අපිට? ගොඩනැගිලි කුලී කියන එක පුතේ අපේ ව්‍යාපාරයේ විචල්්‍ය පිරිවැයද ස්ථාවර පිරිවැයද? ස්ථාවර පිරිවැය. මාසෙකට 40000යි නම් මාස 12ක් පාවිච්චි කරන්න අවුරුද්දට අපිට හදන්න වෙන්නේ. එහෙනම් අවුරුද්දට අපිට ස්ථාවර කරන 40000 ගානේ 12 ලක්ෂ කීයක්ද? 4 ලක්ෂ 80000යි පුතේ. 4,80,000 කියන. අංක 2. වැටුප් යනවා පුතේ මාසිකව 30000ක්. අපි ගාව වැටුපට වැඩ කරනවා පුතේ රුපියල් 30000ක වැටුපට අපි ගාව වැඩ කරනවා සේවකෙක්.
එයාට යනවා එහෙනම් අවුරුද්දට කීයක්ද 30000 ගානේ එයාට ළමයි වැඩි වුණා කියලා එයාට පඩි වැඩියෙන් ගෙවන්නේ නැහැ 30000 ගානේ 12 360000 ඊළඟට ප්‍රචාරණ සහ ප්‍රවර්ධන වලට යනවා මාසෙකට 10000 හෑන්ඩ් බිල් ගහන්න FB එකේ බූස්ට් කරන්න මාසෙකට යනවා 10000 10000යි මාසෙකට කියන්නේ අවුරුද්දට යනවා ස්ථාවර පෙරයක පුතේ 1,20,000 ඔච්චරයි ඔච්චරමයි ඔය ගාන හදන්න ඔච්චරයි ඕනි වෙන්නේ එහෙනම් මෙතනින් බිංදු 3 දාගත්තා 480යි 360යි 120යි එනවා පුතේ 960ක් 960යි බිංදු 3ක් එනවා මෙතන එනවා පුතේ 48යි 58යි 60යි 48යි 58යි 60 96000 හරි හැදුවා ඔච්චර යාන්ත්‍රික පිරිවේ ගාන හදාන්න තියෙන්නේ. ඉතුරු ටික සූත්‍ර ටික පුළුවන් ඕන ළමෙක්ට ඉතුරු ටික හදාගෙන යන්න පුළුවන්. මෙලොවම රහක් නෑ යාන්ත්‍රික පිරිවේ ගාන ඉස්සලා ආපු ඒවා. දැන් ආපු ඒවා නම් ටිකක් රහට රහ කරලා එවනවා. 3 5 ටිකක් එහෙම වැඩිපුර දාලා හොඳට රහ කරලා එවනවා දැන් යාන්ත්‍රික පිරිවේ ගණන්. මේ ඉස්සර යාන්ත්‍රික පිරිවේ ගණන් පුතේ. අපි දැන් ඒවා හදන්න කලින් ඉස්සල්ලා ඒවා හදලා ඉන්න ඕනේ. ඉස්සල්ලා ඒවා ටිකක් ලේසි. දැන් ඒවා ටිකක් ඒත් ලේසි. ගොඩක් ලේසි නෑ ඉස්සෙල්ලා ටිකක් වැඩිපුර ලේසි දැන් ඒවා ටිකක් අඩුවෙන් ලේසි එන්න පුතේ අහන්නේ මොකද්ද එක් සිසුවෙකු මත වාර්ෂික දායකය ලියන්න එහෙනම් මේ පුතේ අපි කතා කරන්නේ 2015 ආන්තික පිරිවැය ගාන අහන්නේ පුතේ අංක එකේ මොකද්ද මම මේ ගාන හදලා ඉවර කරලාම තමයි නතර කරන්නේ අංක 1 එක් සිසුවෙකු මත වාර්ෂික දායකය එක් ශිෂ්‍යයෙක් මත වාර්ෂික දායක ලියන්න එහෙනම් එක් ලියන්න එහෙමම ලියමු එක් සිසුවෙකු මත වාර්ෂික දායකය සමානයි ලියන්න පුතේ ඒකක විකුණුම් මිල කියලා ලියන්න එපා එතකොට නිකන් මේ මනුස්සයා විකිනනවා වගේනේ අපි ලියමු ඒකක ආදායම කියලා මේ වගේ සේවා ව්‍යාපාරයක අපි දාමු සේවා සැපීමේ ව්‍යාපාරයක ඒකක ආදායම අඩු කරන්නේ ඒකක විචල්්‍ය පිරිවැය එක්කෙනෙක්ගෙන් අවුරුද්දට අපිට හම්බ වෙනවා 1,44,000 1000ක් ඒ මනුස්සයා වෙනුවෙන් අපි අවුරුද්දට වියදම් කරනවා 96000ක් විචල්්‍ය පිරිවැය ඒකක විචල්්‍ය පිරිවැය 96000යි එහෙනම් පුතේ 44යි රුපියල් 48000ක් එනවා මොකද්ද එක් සිසුවෙකු මත වාර්ෂික එක ශිෂ්‍යයෙක්ගේ වාර්ෂික දායක එනවා පුතේ අපිට රුපියල් 48000ක් එනවා අංක 2 වාර්ෂික මුළු ස්ථාවර පිරිවැය පුතේ already දැනටමත් හදලා ඉවරයි already finished අංක 2 ලියන්න පෙර වැඩේ තියෙනවා පුතේ මේ ගාන හදද්දි පෙර වැඩේ නිකම් පෙර වැඩක් නෙමෙයි ගාන හදන්න පටන් ගන්න තැනම 9,60,000යි මුළු ස්ථාවර පිරිවැය කියලා තියෙනවා නම් මෙතන ලියන්න තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය කියලා 9,60,000යි අංක 3 බලන්න මේ ක්‍රමය අල්ලගත්තට පස්සේ පුතේ ආන්තික පිරිවැය කියන්නේ ඔයාලගේ A-level paper එකේ තියෙන ඔයාලට ලේසිම ගාන වෙයි. පොදුකාර්ය පිරිවැය පුතේ හරියට බෙදා ගන්න පුළුවන් වුණ දවසට ඔයාලට හිතේ පොදුකාර්ය පිරිවැය තමයි මේකේ තියෙන ලේසිම ගාන කියලා. පුතේ සමාගම් වල ගැළපිලි ටික නිවැරදිව දාගන්න නිවැරදි ටෙක්නික් එක ලබන මාසෙ ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට හිතෙයි අර ළමෙක් මම දැක්කාද ස්ටේටස් එකක් දාලා තියෙනවා. ඔව් ඒ අපි හැමෝම අද අසරණ වෙන සමාගම් ගාන තමයි කියලා මම වීඩියෝ එකක් දාලා තිබුණා. ඒකේ යටින් දාලා තිබ්බා අද අපේ පන්තියේ පිහිට තමයි ඉතින් කියලා. මොකෝ ලබන මාසේ හදමු ගණන් ටික කියලා පුතේ ලබන මාසේ ඔයාලට පුතේ A level paper එකේ ලේසිම ගාන සමාගම් ගාන වෙයි ලබන මාසේ හරියට හරි විදිහට වැඩ ටික කරගෙන ගියොත් පුතේ සමාගම් ගාන කියන්නේ එහෙම අමාරු ගානක් නෙමෙයි සමාගම් ගානට වැඩිය ඕන තරම් අමාරු ගණන් A level paper එක ඇතුලේ තියෙනවා. හරියට අල්ලගත්තොත් ඔය එක ගානක්වත් අමාරු වෙන්නේ. ඔයා ආන්තික පිරිවැය හරියට මේ දෙපැත්තට දාගත්තොත් ඔයාලා ආන්තික පිරිවැය කියන්නේ nothing ගානක් වෙයි. ඔයා පොදුකාර්ය පිරිවැයේ ප්‍රකාශය හරියට බෙදාගෙන ගිහිල්ලා හරියට අන්තර්ගාන අනුපාත ටික ගණනය කරගත්තොත් ඔයාලට පොදුකාර්ය පිරිවැය ලේසිම ගාන වෙයි. හවුල් ව්‍යාපාර වල ලාභ කොටස් ටික ප්‍රාග්ධන පොලි ටික මොනවාද 890 හවුල් ආඥා පනතේ ඔළුවට දාගෙන කීර්තිනාමයේ ගැරපිල්ල එහෙම ලස්සන ක්‍රමයක් තියෙනවා පුතේ කීර්තිනාමය ආයේ මම දිත්ත සටහන් පාඩම් කරවන්නේ නැහැ ඕගොල්ලෝ ලව්වා. ඒකේ ප්‍රැක්ටිකල් ක්‍රමයක් තියෙනවා පුතේ. දෙපැත්තට දාගන්න ඕන අකුරු දෙකක්. දාගත්තට පස්සේ කීර්තිනාම ගැලපෙල තප්පරෙන් හදන්න පුළුවන්.
ටෙක්නික් එක යන්නේ පුතේ අපේ පන්තියේ විශේෂත්වය තමයි ටෙක්නික් එක ඉස්සරහට යන්නේ. පුංචි දේවල් උනා එන්න පුළුවන් තැන් හැමතැනම කවර් කරනවා. එහෙනම් නැත්තම් මම පැල් බැඳගෙන මේ පැල් බැඳගෙන මම පාලන ගිණුම් එහෙම කරයිද? පැල් බැඳගෙන මම මොනවාද? වැරදි නිවැරදි කිරීම කරයිද? මටත් තිබ්බ පුතේ වැරදි නිවැරදි කිරීම බලා ගන්න තියරි ටියුට් එක තියරි වල අපි කරලා තියෙන රිවිෂන් එකේ පෙළ ගන්න පළවෙනි ගාන මොකද්ද අවිනිශ්චිත හර අරක බැර. එහෙම කරන්නේ නැහැ පුතේ. එහෙම කරන්නේ නැත්තේ. එහෙම කරන්නේ නැත්තේ අර අන්තිම මොහොතේ හරි පන්තියට එන්නේ ළමෙක් මොනවා හරි දෙයක් අරගෙන යන්න. ඒ ළමයාට අපි දෙන්න එක උපරිමයෙන් දෙන්න ඕන. ඒකයි පුතේ. සමාගම් ගානත් ලබන මාසෙත් බලන්න හවුල් ව්‍යාපාර ගානත් ලබන මාසෙත් බලන්න පුතේ ප්‍රාග්ධන ලස්සනට ලාභය ඇවිල්ලා ලස්සනට ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස් ටික බෙදලා අන්තිමට බිඳුවක් ඉතුරු වෙලා අවසානයේදී ජංගම ගිණුමට ප්‍රාග්ධන ගිණුම ලස්සනට ලාභ කොටස් ටිකෙන් බෙදලා ඉවරලා ලස්සන ආවොත් වාට හවුල් ව්‍යාපාර කියන්නේ මහ ලොකු ගාණක් වෙන එකක් නැති වෙයි. පුතේ ඍජු ක්‍රමයට වක්‍ර ක්‍රමයට අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශ හදන ලබන මාසෙ මේ ඊළඟ මාසෙ වෙද්දී ඒකෙදි පුතේ ලස්සනට අර ආරම්භයේ තියෙන මුදල් ශේෂය අවසානයේ තියෙන මුදල් ශේෂය ලස්සනට මේ මොකේද මුදල් ප්‍රවාහ ප්‍රකාශය ආවට පස්සේ වාට පුතේ මේ ලෝකේ තියෙන ලොකුම ලස්සනම සුන්දරම ගාන මුදල් ප්‍රවාහ ගාන වෙයි. පුතේ තියෙනවා අපිට ඊට පස්සේ කතා කරන්න බලන්න පොදු කාර්ය පිරිවෙ ආන්තික පිරිවෙ හරි ලස්සනම ගාන වෙලා දැන් පොදු කාර්ය පිරිවෙ ලස්සනම ගාන වෙලා දැන් ආන්තික පිරිවෙ ඊට පස්සේ දෙනවා පුතේ ආයෝජන තීරණ ජීවිතෙත් එක්ක යන තියෙන ගමනක් පුතේ ආයෝජන තීරණ ටියුට් එක මම ඔයාලට එවලා ඇති තීර ටියුට් එක ආයෝජන තීරණ වල පුතේ ජීවිතෙත් එක්ක යන්න තියෙන ගමනක් ජීවිතෙත් පුතේ අපිට සිද්ධ වෙනවා විවිධාකාර මොනවාද දිගු කාලින තීරණ ගන්න අවුරුදු 18ට වැඩිනේ මෙතන ඉන්නේ උන්දේ ඒ හින්දා ජීවිතෙත් එක්ක කියා දෙන පාඩමක් වේ ආයෝජන තීරණ පාඩම මේ මාසේ අවසාන වෙද්දී ආයෝජන තීරණ පාඩම මම පටන් ආන්තික පෙර ඉවරෙච්ච එක මම ආයෝජන තීරණ පටන් ගන්නවා පුතේ දිගු කාලින තීරණ ගන්න කොහොමද මේ ගන්න කෙටි කාලින තීරණ මේව නම් ඉතින් හැමෝම ගන්නවා නමුත් ආයෝජන තීරණ දිගු කාලිනයි අවදානමක් තියෙනවා විශාල ප්‍රාග්ධනයක් යොදන්න ඕන ආපසු හරවන්න බෑ අන්න ඒ වගේ දේවල් ටිකක් කතා කරන්න ඒක හරියට කතා කරගත්තට පස්සේ පුතේ ආයෝජන තීරණ nothing වෙයි අනුපාත වල සූත්‍ර ටිකක් තියෙනවා පුතේ අනුපාත වර්ග ටිකක් සුද්ධ ලාභ අනුපාත මේ ඊට පස්සේ කාර්යක්ෂමතා අනුපාත තෝලන අනුපාත කියලා වර්ග තුනක් ආයෝජන අනුපාත කියලා වර්ග හතරක් තියෙනවා ඕකේ සූත්‍ර ටික ඔලුවට දාගත්තට පස්සේ ඔලුවට දාගෙන අර ගාන ආවට පස්සේ පුතේ ඒ ලකුණු 10න් nothing ගන්න පුළුවන් ලෝකේ තියෙන සුන්දරම ගානක් වෙයි අනුපාත ගාන ද්‍රව්‍ය පිරිවෙන් ශ්‍රම පිරිවෙත් එච්චරමයි පුතේ ඕගොල්ලෝ කොහේ හරි ආයතනයක වැඩට ගියා කියලා හිතන්න ඕගොල්ලන්ට හම්බෙන පඩිය බේසික් එකට එකතු කරලා අතිකාල වැඩ කරන ඒවා මොනාරි දීමනාවක් දෙනවා නම් ගෙවල් මොනවාද විවාහ දැන් ඔයාලා කසාද බඳිද්දි විවාහ දීමනාවක් දෙනවා නම් ඔයාලගේ පඩියට ඒක එකතු වෙනවා පැමිණීමේ දීමනාවක් දෙනවා නම් ඒක එකතු වෙනවා ඔය කියන මූලික වැටපයි ඔය කියන දීමනා ටිකයි අත් කියන්නේ එකතු කිරීම ටික එකතු වුණාට පස්සේ ඔයාලගේ දල වැටුප හැදෙනවා ග්ලොස් සරනේ දල වැටුප ඒකෙන් ඔයාගේ අඩු කිරීම කරනවා EPF වලට ඔයාෙන් කපනවා ඔයා ණය අරන් තියෙනවා නම් ඒව කපනවා එතකොට ඔයා මොනවා හරි වැටුප් පත්තිකාරම්මාන් තියෙනවා ඒව අඩු කරනවා ක්‍රීඩා සමිතියන දෙනවා ඒව අඩු කරනවා අඩු කරලා ඔයාට අත්තටම හම්බෙන ගාන තමයි සුද්ධ වැටුප කියන්නේ ඔයාගේ අතට හම්බෙන්නේ අම්ල තාත්තලා කියන්නේ වැඩක් නැහැ පඩිය රුපියල් 50000ක් තිබ්බට අරවට මේවට කැපිලා ඔක්කොම ඉතින් රුපියල් 25000යි එන්නේ 25000න් මක්ක කරන්නද නේද කියනව නේද එහෙම ඒ කියන්නේ පුතේ ඔයාලගේ අම්මලා තාත්තලා වැඩිපුර ලෝන් එහෙම අරගෙන ගෙවල් එහෙම හදලා ඇති. ඔයගොල්ලෝ ඉන්න ගෙවල් එහෙම හදලා ඇති. අම්මලා ලෝන් අරගෙන. ඒතර ලෝන් වලට ගෙවන්න එපා. ගෙවන්න වෙන්නේ පඩියෙන්. පඩියෙන් ගෙවනකොට අන්න වැටුප් ප්ලේ කරේ ඕනි වෙනවා. ඒතර අම්මලා එහෙම අම්මලා තාත්තලා මතක් වෙයි ඔය කියන ඒවා එහෙම මතක් වෙයි. අපි ලෝන් අරගෙන ගෙවල් හදලා දීලා උඹලට කන්න බොන්න දීලා අපි නොකා නොබී තොපලට උගන්නන්නේ. ඊළඟ ඔයගොල්ලන්ට දුක එහෙම ඇති වෙයි එතකොට. අම්මලා තාත්තලා කියන ඒවා වලට මතක් වෙයි. ඒ නිසා ඒගොල්ලෝ ඒ කරලා තියෙන කැපකිරීමට ඔයගොල්ලන්ට කන්න බොන්න ටික ළඟටද මොනවාද? ගෙවල් දොරවල් ටික හදලා ඒවා ටිකද කොම කරලා දීලා තියෙද්දි ඔයාලට මේ වෙලාවේ කරන්න තියෙන පුතේ ඉගෙන ගන්න විතරයි. ඉගෙන ගන්නව ඇරෙන්න වෙන කිසිම දෙයක් ඔයාලට ඉතුරු වෙන්නේ නැහැ. අපි නම් පන්තියක් හරි කරගෙන ඉඳී පුතේ කැම්පස් එකේ යන ගමන් පන්තියක් හරි කරගෙන ඉඳී. ඕගොල්ලෝ පන්ති කරන්න ගත්තොත් එහෙම ලබන මාසෙ ඉඳන් එයිද ළමයි පන්ති. එහෙම ඉන්නේ නැහැ පුතේ. ඕගොල්ලෝ තැනක හදාගත්තට පස්සේ ඔන්න කියන්න පන්තියක් එහෙම කරනවා නම් කතා කරන්න ඉතින් පන්තියක් මම එහෙම කරන්න හිතන් ඉන්නවා කියලා කතා කරන්න අපිට පුළුවන් උදව්ව අපි දෙන්න මොකද මට ලංකාවේ ඉන්න හැම ළමයටම accounting උගන්නන්න බෑ ඒක නිසා මගේ ගෝලෙව ඉන්නවා දැන් අපි ගිය සතියේ කතා කරා ඊස්ටර්න් කැම්පස් එකේ ඉන්න ළමයි මේ
අංකයක් කරන්න ඕනේ. හොඳයි කරන්න. ප්‍රශ්නයක් නැහැ. අර දව ඔන්න කියන්න ඉල්ලන්න. ඔල්ලා. ඒ වගේ. ඉවරයි. එන්න. යා. මුළු පිරිවේ ආවරණය කිරීම සඳහා බඳවාගත් සිසුන් ගණන මේ පෙරේද නෙමෙයි පළමුදා. බ්‍රහස්පතින්දනේ අද බදාදා නෙමෙයි අගාරෝද නෙමෙයි සඳකරේ. එනම් පුතේ අපෙන් අහනවා ලියන්න මුළු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා බඳවාගත යුතු සිසුන් ගණන Q අහන්නේ පුතේ Q සූත්‍රය මතක කෙනෙක් ඉන්නවනම් කියන්න. මුළු ස්ථාවර පිරිවැය බෙදීම එකක දායකය. PFC බෙදීම ඒකක දායකය PFC එනවා පුතේ රුපියල් 9,60,000ක් පුතේ එනවා ඒකක දායකය එනවා 48,000ක් බිංදු 3ට බිංදු 3 කැපුවා 48 1 48 2යි සිසුන් කියලා ලියන්න පුතේ හොඳේ සිසුන් 48ක්වත් බඳව ගන්න ඕන අඩුම 48 නෙමෙයි සෝරි 20ක් 20යි නේද මෙතන 20ක් සිසුන් 20ක්වත් අඩුම බඳව ගන්න ඕනි පුතේ මුළු පිරිවැය ආවරණය කරගන්න. ඒ කියන්නේ අර කියන ස්ථාවර පිරිවැය අර කියන ඒකක විචල්්‍ය පිරිවැයයි විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය කියන පිරිවැය දෙකවත් කවර් කරගන්න. ඒ දෙකවත් කවර් කරගන්න නම් අඩුම 20ක් බඳව ගන්න වෙනවා පුතේ අපේ මේ කියන මොකටද? පාසලට 240ක ලාභයක් ඉපීමට බඳවාගත යුතු සිසුන් ගණන. ලක්ෂ 2.40ක ලාභයක් ලබන්න නම් කොච්චර ශිෂ්‍ය ප්‍රමාණයක් බඳවා ගන්න ඕනද කියලා අහනවා. එහෙනම් කියන්න හතරවෙනි එකේ සූත්‍රය කියන්න. මුළු ස්ථාවර පිරිවැය දන්න අපේක්ෂිත ලාභය බෙදීම එකක දායකය. මුළු අපේක්ෂිත ලාභයක් උපයන්න එකක ගන්න. එහෙනම් ඉලක්ක ලාභයක් ලැබීම සඳහා කළ යුතු බඳවාගත යුතු සිසුන් ප්‍රමාණය සමානයි මුළු ස්ථාවර පිරිවැය එකතු කිරීම ඉලක්ක ලාභය බෙදීම ඒකක දායකය මුළු ස්ථාවර පිරිවැය ආවපුතේ 9,60,000ක් අපිට ඕනිලු ලාභය 2,40,000ක් ඒකක දායකයේ තියෙන මේක කවර් කරගන්න 48,000ක් විතරයි. එහෙනම් 960යි 9,60,000යි එකතු කළා 2,40,000යි බෙදුවා 48,000න් උදේ 240ක වාර්ෂික ලාභයක් වන්න නම් අඩුම බඳවා 240ක ලාභයක් ලබන්න නම් සිසුන් බඳවා ගන්න වෙනවා පුතේ අපිට 25ක් අන්තිමේකින් අහනවා සිසුන් 50ක් බඳවා ගන්න අතර ඉන් 10 දෙනෙකුගේ පාඨමාලා ගාස්තුවයි නොකරන්නේ නම් අපේක්ෂිත ලාභය හෝ අලාභය හොයන්න කියලා. හරිද මේක හොයන විදිහ බලාගෙන යන්න. පාඨමාලා ගාස්තු අය කරන්නේ නැල්ලු නේද? මේක හදන්න පුතේ ලේසි ක්‍රමයක් තියෙනවා. හරි නේද? මේක හදන්න ලේසි ක්‍රමය අහගන්න. මම දීර්ඝ ක්‍රමයේ වෙන දවසක කතා කරන්නම්. දීර්ඝ ක්‍රමයේ කතා කරන්න ගියොත් අද අපිට ඊළඟට කතා කරන්න තියෙන පාඩම කතා කරගන්න බැරි වෙනවා. ලේසි ක්‍රමය තමයි මෙන්න මේක. හොඳට අහගන්න. ලේසි ක්‍රමය. මම ගහනවා පුතේ ආන්තික පිරිවැය ක්‍රමයට ආදායම් ප්‍රකාශයක්. ආන්තික පිරිවැය ක්‍රමයට ආදායම් ප්‍රකාශයක්. හැබැයි මම මේක පටන් ගන්නෙ පුතේ. මේක පටන් ගන්නෙ වෙනදා පටන් ගන්න තැනකින් නෙවෙයි මේක පටන් ගන්නෙ දායකයෙක්. දායකය ඇවිල්ලා තියෙනවා අපිට කීයක්ද එක් සිසුවෙකු මත වාර්ෂික දායකය 48,000යි. එක්කෙනෙක්ගේ දායකය 48,000යි කියන්නේ පුතේ
ශිෂ්‍යෝ කීයක් බඳව ගන්නවලුද මේකෙදි? සිසුන් 50ක් බඳවා ගන්නේ නම් එහෙනම් ශිෂ්‍යෝ 50කගේ වාර්ෂික දායකය මම ගණනය කරනවා. 48000 50. ඔන්න බලන්න මේක හදන විදිහ 2400යි 0.3යි. 2400යි 0.3යි. හරි නේද? ඊට පස්සේ පුතේ මෙන්න මේ දායකයෙන් මේ දායකය අපි ගණනය කරන්නේ කොහොමද? ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරලා. ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරලා තමයි ඒකක දායකය ගන්නෙ. නමුත් මෙතන කියනවා පුතේ මෙතන ඉන්න සිසුන් 10 දෙනෙක්ගෙන් පාඨමාලා ගාස්තු අය කරන්නේ නැහැ කියලා. එහෙනම් මේ දායකය ගණනය කරද්දී පුතේ අපි මේ සිසුන් 10 දෙනා පන්ති ගාස්තු ගෙව්වා කියලා හිතලා තමයි අපි මේ දායකය ගණනය කරේ. නමුත් පුතේ පන්ති ගාස්තු එයා ගෙවන්නේ නැහැ කියන්නේ 10 දෙනෙක්. දායකය මොනවා වෙනවද? දායකය අඩු වෙන්න ඕනේ. කියන්නේ ඒකක විකුණුම් මිල අඩු වෙනවා කියන්නේ දායකය අඩු වෙන්න ඕනේ. එහෙනම් පුතේ අර ගෙවන්නේ නැති 10 දෙනාගේ ටික අපි අඩු කරලා දාමු. අඩු කරමු. ගාස්තු පාඨමාලා ගාස්තු අත්හැරීම් කියලා. පාඨමාලා ගාස්තු අත්හැරනවා අපිට. අත්හැරනවා කියලා කියන්නේ අපි ගන්නෙ නැහැ කියලා. එහෙනම් කීයද? මාසෙට 10000යි පාඨමාලා ගාස්තුව. ඒ වගේ අවුරුද්දට 1,20,000ක් තියෙනවා. අවුරුද්දට 1,20,000යි. ඒ වගේ 50 දෙනෙක්ගෙන් ඒ වගේ 10 දෙනෙක්ගෙන් පාඨමාලා ගාස්තු ගන්නෙ. ඒ කියන්නේ 1,12,000ක් ගන්නෙ නෑ. 1,24,000න් 1,12,000ක්ම අඩු වෙනවා පුතේ. එහෙනම් මෙතන එනවා අපිට නවදායකයේ විදිහට. නවදායකයේ විදිහට අපිට එනවා පුතේ 1,12,000ක් 1,200යි 0.3ක්. මේකෙන් අඩු කරන්න ඕනේ මොනවාද? මුළු ස්ථාවර පිරිවැය එනවා පුතේ 9,60,000ක්. එහෙනම් අපිට ලාභ එනවා කීයද? 960 1200 960ක් කඩනවාට පස්සේ 240ක ලාභයක්. 2,40,000. ආයෙත් අහගන්න මේක හදන විදිහ. පුතේ අපි සාමාන්‍ය දැන් මේ පාඨමාලා ගාස්තු හරි එහෙම නැත්නම් අපි හිතමුකෝ මොනවාද විභාග ගාස්තු හරි එහෙම නැත්නම් පහසුකම් ගාස්තු හරි මොනවා හරි ලියාපදිංචි ගාස්තු හරි ගන්නෙ නැහැ කියලා ගානක් આવොත් ඉස්සෙල්ලාම දැනට ගණනය කරලා තියෙන දායකයෙක් ගන්න. දායකයෙක් ගණිද්දී ඒකක දායකයෙක් වැඩි කරන්න ඕනේ ශිෂ්‍ය 50ක් බඳව ගන්න ඕනේ. එහෙනම් පුතේ මේ 50 දෙනාගෙන්ම අපිට දායකයෙක් අපිට හොයාගන්න වෙනවා. එහෙනම් එක්කෙනෙක්ට 48000 නම් 50ට 1,24,000ක් එනවා. 1,24,000න් අර ගන්නෙ නැති ටික අඩු කරලා දාන්න. මොකද පුතේ ඔය අපි දායකයේ සාමාන්‍ය දායකය අපි හොයලා තියෙන්නේ ඒකක විකුණුම් මිල හැම එක්කෙනාගෙම يعني ඒකක ආදායම හැමෝම සල්ලි ගෙවුවා කියලා හිතලා. නමුත් 10 දෙනෙක් සල්ලි ගෙවලා නැති නිසා දායකය අඩු වෙන්න ඕනේ ඒ 10 දෙනාගේ ප්‍රමාණය. එහෙනම් මාසෙකට රුපියල් 10,000 ගානේ අවුරුද්දට 1,20,000ක් ගෙවලා නැහැ ඒ ළමයා. ඒ ළමයි ඉදිරියද ළමයි එක ළමෙක් ගෙවලා නැහැ. එක ළමෙක්ගෙන් අපිට හම්බ වෙන්නේ නැහැ පාඨමාලා ගාස්තු ෆ්‍රී කාඩ් එකක් දෙනවා ඒගොල්ලන්ට 1,20,000යි. ඒ වගේ 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනෙක්ට අපි ෆ්‍රී කාඩ් දීලා තියෙනවා. එහෙනම් ඒ 10 දෙනාගෙන් අපිට හම්බ වෙන්නේ නැහැ 1,12,000ක්. එහෙනම් දායකයන් අර ෆ්‍රී කාඩ් ටික අඩු කරාට පස්සේ අපිට එනවා පුතේ නවදායකයෙක් විදිහට 1,12,000ක්. 1,12,000න් අපි මුළු ස්ථාවර පෙරේ අඩු කරාට පස්සේ අපිට එනවා පුතේ අපේක්ෂිත ලාභය 2,40,000. හැදෙල කරන්නේ ඔච්චරයි. ඔය ගාන ආයි පාරක් හදන්න. මේකට මම ලකුණු දෙන විදිහ ගැන නම් එහෙම කියන්නේ නැහැ. හරියට මේක ලකුණු 10යි එන්නේ. අර කියමුකෝ අපි එහෙනම් ලකුණු 10යි අපෙන් ඉල්ලලා තින්නේ මේවා 4යි. එක් සිසුවෙකු මත වාර්ෂික දායකය හොයනවට අපි දෙමු ලකුණු දෙකක්. හරිනේ? ඒකක ආදායම හොයනවට 1 ලකුණයි ඒකක විචල්්‍ය පිරිය හොයනවට 1 ලකුණයි ලකුණු 2යි. ඊට පස්සේ මුළු ස්ථාවර පිරිය පුතේ හොයනවට අපි දෙමු ලකුණු දෙකක් 2යි 4යි. ඊට පස්සේ මෙතන සිසුන් 20 ගන්නවට සූත්‍රات එක්ක ලියලා දෙමු ලකුණු දෙකක් 2යි 4යි 6යි. ඊට පස්සේ අවසානයේදී අපෙන් අහනවා පුතේ අවසානයේදී අපෙන් අහනවා අනේ 4 වෙනි එකයි 5ක් තියෙනව නේද? මේකටත් දෙමු ලකුණු දෙකක් සිසුන් 25යි කියන එකට. ඊට පස්සේ
අවසානයේදී මෙන්න මේ ලාභය හොයනකොට අපි මේකට දෙමු ලකුණු භාගයක් නෑ ඕනේ නෑ. අවසානයේදී මෙන්න මේ ලාභය හොයනකොට අපි ලකුණු දෙකක් දෙමු. ලකුණු 10. මේ පහම හරින නියමයි. වෙලාව 10 අමාරුයි. 11 වෙනි දෙන්න. ඒක ක්ලාස් එක ඉවරයි ආයෙත්.